සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත සදහවත් පින්වතුනි, අද දවසේ මේ උතුම් ධර්ම දාණය සිද්ධ කරන්නේ අද දිනට උපන් දිනය යෙදෙන පින්වත් නිල්මිනී විජේසිංහ මහත්මිය විසින් ඩුබායිහි පදිංචි පින්වත් නිල්මිනී විජේසිංහ මහත්මිය මේ ධර්ම දානමය පින සිද්ධ කරන්නේ මේ ධර්ම දානයේ අනුහසින් නිදුක් නිරෝග සුවයත් දීර්ඝායුෂ සම්පන්නියත් ඒ වගේම කරන රැකී ආරක්ෂා කටයුතු සුවසේ සිද්ධ කරගෙන සුවසේ ජීවිතය ගත කිරීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය සිත ශාන්තිය නොඅඩුව සැලසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින්වතුනි, අපේ ජීවිතේට සිතසුව සලසා ගන්නවා කියන එක, අපේ ජීවිතේට යහපත සලසවා ගන්නවා කියන එක ගැන අපි කතා කරද්දී ජීවිතේට ඇත්තටම යහපත උදා වෙන්නේ ධර්මය නිසා. ධර්මයේ හැසිරීම හේතු කරගෙනයි අපේ ජීවිතේට හැබෑවටම යහපත උදා වෙන්නේ. ඊට පරිබාහිරව අපි යහපත යහපත කියලා යමක් කතා කරනවාද ඒවා හැබෑ යහපත නොවේ. හැබෑවතකටම ජීවිතයකට යහපතක් උදා වෙන්නේ ධර්මයේ හැසිරුණොත්. ඒකද බුදුරජාන් වහන්සේ දේශනා කළා මෙන්න මෙහෙම. දීගා ජාගරතෝ රත්ති. යම්කිසි කෙනෙක් නිදි වරාගෙන ඉන්නවනම් එයාට නිින්ද යන්නේ නැත්තම් නිින්ද යෑම පිණිස හිතට සැනසුමක් නැති දවස්වලට එයාට වෙනතට වඩා රෑ දිගට දැනෙනවා. බලන්න, නිදාගන්න නැතුව ඇහැරගෙන හිටියොත් ඒ ආහාරයෙන් ඉන්න තැනැත්තාට, අවදියෙන් ඉන්න තැනැත්තාට රැය දිගට දැනෙනවා. කෙනෙකුට හොඳට නිින්ද ගියොත් එහෙම සමහරවිට නිකන් රැය මදි වගේ. සමහර අය කියන්නේ රෑ ඇස් පියාගත්ත විතරයි මතක, මේ උදේ හැරෙලා ඉක්මනින් ගෙවිලා ගිහිල්ලා. නමුත් කෙනෙක් නිදි මරාගෙන හිටියොත් එහෙම ඒ කෙනාට දැනෙන්න ගන්නවා රෑ දිගයි වගේ. දීගං සන්තස්ස යෝජන. වෙහෙසක් මහන්සියක් ඇතුව ගමනක් යන කෙනාට යොදුනක් වගේ පොඩි දුරකුත් දිගයි වගේ දැනෙනවා. යොදුන කියලා කියන්නේ පොඩි දුරක්. නමුත් වෙහෙසිලා ඉන්න කෙනාට ඒකත් දිගට දැනෙනවා. දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං. ඕන් ওই විදිහටමයි යම්කිසි බාල ස්වභාවයකින් යුක්තව ධර්මයේ නොදැන යන ගමන ඒ සසර හරි දිගයි. ධර්මයේ නොදැන යන සංසාර ගමන බොහෝ දික් වෙනවා. ඒ නිසා පින්තුනේ
ජීවිතයකට යහපත සලසා ගන්නවා කියලා කියන්නේම ධර්මයේ දැන ගැනීම, ධර්මයේ ඉගෙන ගැනීම, ධර්මයේ පුරුදු කිරීම, ධර්මයේ වටහා ගන්න මහන්සි ගැනීම. ඒකෙන් තමයි අපිට අපේ ජීවිතේට හැබෑ යහපතක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අද ධර්ම දානය කරන පින්වතුන්ලා ගොඩාක් සතුටු වෙන්න තමන්ගේ ජන්මදිනයේ යෙදෙන දවසේ බොහෝ දෙනාගේ ජීවිතේට යහපත සෙතසුවල සැලසෙන සොඳුරු ශ්‍රී සද්ධර්මය දානයක් විදිහට ලබා දෙන්න තමන් කල්පනා කිරීම ගැන. ඒ ඔබට බොහෝ කල් යහපත පිණිස හේතු වේවි. බුදුරජාණන් වහන්සේ කෝසල ජනපදයේ ඒ කාලේ වැඩ වාසය කළේ. අද අපි ඉගෙන ගන්න සූදානම් වෙන්නේ පින්වතුනි ධම්මපදයේ ගාථා දෙකක්. මේ ගාථා ද්විත්වය, මේ ගාථා දෙක අපේ ජීවිතේට හරි වටිනවා. ඒ ගාථා දෙක බුදුරජාන් වහන්සේ දේශනා කරන්න යෙදුන පසුබිමක්. මම මේ පසුබිම ගැන ඔබට ආරම්භයේදීම සිහිපත් කරනවා. මොකද මේ පසුබිම තුල තියෙනවා මේ සංසාර ගමන ගැන බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සම්බුදු නුවණින් දුටු පුදුම සහගත කතාවක්. කෝසලේ අධිපති වුණේ පසේ නදී කෝසල රජුරුව. දවසක් බුදුරජාන් වහන්සේ ළඟට පසේ නදී කෝසල රජුරුව පැමිණෙනවා. පැමිණිලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා බුදුරජාන් වහන්සේගෙන් ඇහුවා රජුරුව ප්‍රශ්නයක්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කෙනෙකුගේ සිතේ තමන්ට අයහපත පිණිස, තමන්ට දුක පිණිස, තමන්ට විපත පිණිස යම් දෙයක් හට ගන්නවා නම් ස්වාමීනි තමන්ගේ අයහපත පිණිස විපත පිණිස හටගන්න ඒ දේවල් මොනවද? කෙනෙකුගේ හිතක හටගන්න දේවල්. බාහිර ඒවා ප්‍රකටයිනේ. බාහිර ඒවා ප්‍රකටයි. බාහිර සතුරෙක් අපිට අනතුරක් කරන්න ඉන්නවා කියන එක ප්‍රකටයි. අනිත් අයටත් පේනවා. කවුරුහරි මග ගහන්න ඉන්නවා කියන එක ප්‍රකටයි. කාගෙන් හරි අනතුරක් වෙන්න පුළුවන් කියන එක ප්‍රකටයි. ස්වභාවික විපත් ප්‍රකටයි. අනිකුත් අනතුරු ප්‍රකටයි. හිතක් ඇතුලේ වෙන අනතුර අප්‍රකටයි. පේන්නේ. කොටින්ම තමන්ටවත් දකින්න බෑ ලේසියෙන්. සිහි කල්පනාවකින් හිටියේ නැත්තම් තමන්ටත් පේන්නේ නැති ඒ හිත ඇතුලේ තියෙන භයානක අනතුරු මොනවාද? පින්වත් මහරජ, කෙනෙකුට අයහපත පිණිස, දුක පිණිස, විපත පිණිස තමා තුලම උපදින කරුණු තුනක් තිබේ. ඒ කරුණු තුන විසින් තමාහටම අයහපත, විපත, දුක ගෙනෙන්නේ මොනවාද ඒ කරුණු? ලෝභයත්, ද්වේෂයත්, මෝහයත්ය. අපිටම අනතුරු කරන සතුරෝ ටික ඇතුලේ පුරවගෙන අපි ඉන්නවා. ලෝභය, ද්වේෂය, මෝහය කියලා කියන්නේ පින්වතුනි අනතුර. බලන්න අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රුන් වහන්සේ මේ සියලු අනතුරු නසා දෙමුවා. අපි සරණ ගියපු ශ්‍රාවක මහසඟරුවනේ රහතුන්, ඒ මහා රහතුන් මේ සියලු අනතුරු නසා දෙමුවා. අන්න සැනසෙල්ල. බාහිරින් වෙන අනතුරු පින්වතුනි අපිට නවත්තන්න බෑ. මේ ජීවිත ගත කරනකොට බාහිරින් වෙන අනතුරු නවත්තන්න බෑ. ඒවාට මිනිස්සු එක එක පිළියම් යොදනවා තමයි. తాවකාලිකයි. බලන්න බාහිරින් වෙන්න කොච්චර අනතුරු තියෙනවද කියලා. බාහිරින් මිනිස්සුගේ ජීවිතේට වෙන්න තියෙන අනතුරු ගැන කතා කරන්න ගත්තොත් එහෙම අපිට කෙලවරක් කරන්න හම්බ වෙන්නේ. හදිසි අනතුරු තියෙනවා, අමනුෂ්‍යයන්ගේ පීඩා තියෙනවා, කර්ම දෝෂ තියෙනවා. নানা ප්‍රකාරයිනේ. මේවා ඔක්කොගෙම ගුටි කාගෙන තමයි අපිට යන්න තියෙන්නේ. හැබැයි මේ ඔක්කොම පරිබාහිර දෙයක්. බාහිරින් ජීවිතේට එන දෙයක් මුල් කරගෙන අපි අභ්‍යන්තරයේ හදා ගන්නවා නම් ලෝභේ. අන්න අපි අපිට අනතුරු කරගන්නවා. අපේ අභ්‍යන්තරයේ තුල ද්වේෂය පවතිනවා නම් අනතුරු තියෙනවා. අභ්‍යන්තරයේ තුල මෝහය තියෙනවා නම් අනතුරු තියෙනවා. අපි හිතමු බාහිර මේ ලෝකය සම්පූර්ණ එකම ගිනි ජාලාවකින් ඇවිලගෙන ගියා කියලා. මුළු ලෝකෙම එකම ගින්නකින් ඇවිලුණත් තමන් ගාව ලෝභය, ද්වේෂය, මෝහය නැත්තම් තමන්ට අනතුරක් නැහැ.
මේක තමයි සත්‍යය. මේක තමයි ඇත්ත. බාහිරින් රකින්න ජීවිතේ කවදා හරි නැසලා යනවා කියන එක ඊට අප්‍රකට කරුණක්. ඒක සම්බන්ධයෙන් වාද නැහැනේ. මේ ලෝකේ කිසිම කෙනෙක් නැහැ බාහිරින් සිද්ධ වෙන්න අනතුරු සියල්ල වළකාගෙන තමන්ගේ ජීවිතේ සදාකල් පවත්වාගත්ත. හැමෝම මෙරිලා ගියා. හැමෝම මෙරිලා යනකොට ඒ හැමෝම යලිත් සංසාර ගමනම උරුම කරගත්තා. සැනසුන්නේ. හැබැයි අපි සරණ ගියපු අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ මහා රහතුන් මේ ජීවිතේ කය අත්හරිනකොට සදා සැනසී ගියා. ඒ කොහොමද සැනසුනේ? අභ්‍යන්තර සතුරු නැති නිසා. කොහොමද පින්වතුනි අභ්‍යන්තර සතුරු ටික නැතුව ගියේ? ධර්මය නිසා. අන්න ඒකයි මා කිව්වේ ධර්මයමයි අපේ ජීවිතේට යහපත. ධර්මයේ ඇසීම, ධර්මයේ සිටීම, ධර්මයේ පුරුදු කිරීම, ධර්මයට ආසා කිරීම. එයමයි යහපත. ඒ යහපත සලසා ගන්නට අපි උත්සුක වෙන්න ඕන තව තවත්. ඉතින් රජුරු ඔය ප්‍රශ්නේ ඇහුවා. ඔය ප්‍රශ්නේ අහලා මේ ප්‍රශ්නේ ඇහුවාට මොකද රජුරුවන්ගේ හිතේ මේ ප්‍රශ්නේ ලොකුවට බලපැවැත්වුවේ නැහැ. රජුරු ඔය ප්‍රශ්නේ ඇහුවාට මොකද පින්වතුනේ රජුරුවන්ගේ හිතේ භාග්‍යතුන් වහන්සේ දීපු උත්තරේ එච්චර බලපවත්වලා නැහැ. මොකද සිද්ධියක් වුණා. දවසක් කොසල් රජුරු ඇතා උඩ නැගලා වීදි සංචාරය කළා. වීදි සංචාරය කරනකොට මහා ජනකාය මේ රජුරු වීදි සංචාරය කරන හැටි බලන්න එනවනේ. ඇතා උඩ නැගලා මහා පෙරහැරකිනේ රජුරු යන්නේ. හරි ලස්සනයි. මිනිස්සු පෙරහැර බලන්න එකතු වෙනවා. රජුරු ඉතින් ඇතා උඩ ඉඳලා වටපිට බල සිරි නරඹ තමයි යන්නේ. යද්දි පින්වතුනේ එක මන්දිරයක් ළඟින් රජුරුවන්ගේ ඇහැ ගැටුණා. හරි ලස්සන ස්ත්‍රියකට. ඒ ස්ත්‍රියව දැක්ක ගමන් රජුරුවන්ගේ හිත වසඟ වුණා. ශා ලස්සන කියලා හිතුවිල්ලක් ආවා. ඒ ස්ත්‍රිය රජුරුව තමන්ව දැක්කා කියලා දැනගත්තාට පස්සේ රජුරුවන්ට ගෞරවයෙන් hina වුණා. hina වෙච්ච ගමන් හිතේ ලෝභේ හටගෙන ඉන්න රාගේ හටගෙන ඉන්න මහරජා හිතුවා එයා මට කැමතියි වගේ කියලා. වීදි සංචාර ඉවර වුණා. ඉවර වුණාට පස්සේ මහරජුරු සේවකයෝ ලව්වා හොයලා බලනවා මේ ස්ත්‍රිය කවුද කියලා. බලනකොට ඈ ස්වාමි පුරුෂයෙක් ඉන්න කාන්තාවක්. රජුරු කල්පනා කරනවා දැන් ස්වාමි පුරුෂයෙක් ඉන්න ස්ත්‍රියව මට අන්තපුරයට ගෙන්න ගන්න බෑ. හැබැයි මට ඇයව නැතුවත් බෑ. මට ඇගේ පහස විඳින්න ඕන. මොකද්ද මම මේකට යොදන උපාය කියලා දැන් රජුරුව සම්පූර්ණයෙන්ම කාත් එක්ක එකතු වෙලාද වැඩ. තමන්ගේ හිතේ තමන්ට අයහපත පිණිස ඉන්න හතුරොත් එක්ක එකතු වෙලා රජුරුව පැලැනක් හදනවා. ලෝභයෙන් යුක්ත පැලැනක්. ඒ ලෝභයෙන් යුක්ත පැලැනට කුරිරු බව එකතු වුණා. රජුරුව හිතනවා මේකට කරන්න තියෙන්නේ මේක. ඔය කාන්තාවගේ පුරුෂයාව මේ රාජමාලිගාවට ගෙන්නන්න ඕන. ගෙන්නලා මිනිහට කරන්න බැරි වැඩක් දෙන්න ඕන. මිනිසයා කරන්න බැරි වැඩේ කරගන්න බැරුව අසරණ වුණාම රජුරුව කියපු එක කරේ නැහැ කියලා මේ පුද්ගලයාව මරලා දාන්න ඕන. ඒ කාන්තාවගේ පුරුෂයාට රජුරුව රාජකීය පණිවිඩයක් යවනවා වහාම රජමැදුරට එන්න කියලා. මේ පුරුෂයා තෙරුවන් සරණ ගිහිල්ලා හිටපු උපාසකෙක්. ඔහු රජුරුව එන්න කියපු ගමන් ආවා. ආවට පස්සේ රජුරුව අහනවා එම්බල පුරුෂයේ ඔබ දන්නවද හිමාලය පර්වතයේ නවනීත කියලා මැටි జాතියක් තියෙනවා. ඔබ දන්නවද? එතකොට මොයි පුරුෂයා කිව්වා රජතුමනි නවනීත කියන මැටි ගැන අහලා තියෙනවා දැකලා නැහැ කිව්වා. ඊළඟට ඔබ අහලා තියෙනවද හිමාලයේ තියෙනවා කියලා
ඊටාම සුන්දර කඩුපුල් මල් රජතුමනි අහලා තිනවා දැකලා නැහැ. මට අවශ්‍යතාවයක් ඇති වුණා. නවනීත මැටි ඇඟේ ගල්වාගෙන හොඳට පැම්පහසු වෙලා කඩුපුල් මල් පළඳින්න. හැබැයි මට ওই අවශ්‍යතාවය හෙටම කරගන්න ඕන. ඒකට මා උදෙසා කඩුපුල් මල් අරගෙන ඉන්නත් මා උදෙසා නවනීත මැටි ගේන්නත් මං තෝරාගත්ත පුරුෂයා නුඹයි. හැබැයි අද හවස් වෙනකොට මට මේක නොලැබුණොත් රජුරු කියන්නේ උදේ. අද හවස් වෙනකොට මට මේක නොලැබුණොත් ඔබ කපෝති. දවසෙන් ඕනේ කිව්වා. රජුගේ යන දැන් හිමාලයට යන්න ඕන. හිමාලයට ගිහිල්ලා හිමාල පර්වතයෙන් නවනීත කියන මැට්ට හොයාගන්න ඕන. ඒ මැටි හොයාගෙන කඩුපුල් මලුත් අරගෙන මේ පුරුෂයා යලි හැරියෙන්න ඕන. මේ කරන්න දුෂ්කර වැඩ. රජුරුවන්ගේ යන නිසා මේ පුරුෂයා දුවගෙන ගියා. පුරුෂයා තේරුම් ගත්තා මේකේ මොකක් හරි යටි අරමුණක් තියෙනවා කියලා. දුවගෙන ගියා. ගිහිල්ලා තමන්ගේ බිරිඳට කිව්වා සොඳරි ඕන්න ඔය තියෙන එකක් ඉක්මනින් මට ඔතලා දෙන්න. මට හිමාලයට යන්න සිද්ධ වෙලා රජුරුවන්ගේ අනක්. මට මේක ඉෂ්ට කරගන්න පුළුවන් වුණොත් අපේ ජීවිතේ රැකේ. නැත්නම් මම වෙනස් වෙනවා. ඒ නිසා මට ඉක්මනට තියෙන දේක් ඔතලා දෙන්න කිව්වා. එතකොට අනේ මේ කාන්තාව ඒ වෙලාවේ තිබුණු බත් චුට්ටක් ඔතලා දුන්න මේ පුරුෂයා. මේකත් අරගෙන දිව්වා හිමාලයට. වෙහෙස නොතක දිව්වා. දුවගෙන යනකොට හොඳටම අමාරුයි. දැක ගන්න ලැබුණා එක මේ වතුර පිරිච්චි ජලාශයක්. මේ ජලාශය ළඟට ඇවිල්ලා මොහු කල්පනා කළා පොඩ්ඩක් වාඩි වෙලා බත් එක කාලා යන්න ඕන. බත් එක දිගහැර ගත්තා. කණ්ඩ හිතක් නැහැ. හිතේ බර වැඩි. චුට්ටක් බඩ පිරෙන්න කාලා ඉතුරු බත් ටික මොහු උපාසකයෙක්නේ මොහු කල්පනා කළා මේ ජලාශයේ ඉන්න මාළුන්ට මම මේ කැම ටික දාන්න ඕන. උන්ගේ කුස පිරේවා. ඉතුරු බත් ටික දැම්ම ජලාශයට. ජලාශයට දානකොට ඔබ දැකලා තියෙනවනේ මාළු ඇවිල්ලා මේ බත් කෑවා. සතුටක් උපන්න මොහුට. පින් අනුමෝදන් කරනවා. මම මේ ජලාශයේ ඉන්න සත්තුන්ට කෑම දාලා මම උතුම් පිනක් රැස් කළා. මා සරණ ගියපු බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තිරිසන් සතෙකුට දෙන දානේ 100 ගුණයක ආනිසංස තියෙනවා කියලා. ඒ නිසා මම ලොකු පිනක් රැස් කළා. මම මේ රැස් කරපු පින මේ ජලාශයට අධිග්‍රහිතව යමෙක් සිටිනම් ඊළඟට මේ වනපියසට අධිග්‍රහිතව යමෙක් සිටිනම් ඒ සියල්ලෝ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙලා මම මේ විශාල කරදරයක පටලැවිලා ඒ අය මට පිහිටක් වෙන්න මට නවනීත මැටි තියෙන තැන මට කඩුපුල් මල් තියෙන තැනක් ඉක්මනින් පෙන්වලා දෙන්න කිව්වා. එතකොට මේ ජලාශයේ හිටියා අධිග්‍රහිත දේවතාවෙක්. ඒ දේවතාවා වේශයක් මවාගෙන ආවා. මේ පුරුෂයා පින් දුන්නානේ. පින දීපු නිසා මේ පුරුෂයාට නවනීත මැටිත් කඩුපුල් මලුත් ලැබුණා. ඒ ලැබුණට පස්සේ මේ පුරුෂයාට සතුටුයි. හැබැයි එතන ඉඳලා යලි මාලිගාවට එන්න ලොකු දුරක් තියෙනවා. මොහු කඩුපුල් මලුත් අරගෙන නවනීත මැටිත් අරගෙන එක පිම්මේ දුවගෙන ආවා. මහරජා මේ පැලෑනේ තව වෙනසක් කළා. රජුරු කල්පනා කළා ඔය පුරුෂයා බැරි වෙලාවත් කඩුපුල් මලුයි නවනීත මැටි අරගෙන එන්ටත් බැරි කමක් නැහැ. ඔය පුද්ගලයා කල්ැතුව ආවොත් එහෙම මගේ පැලෑන ඔකෝම අසාර්ථකයි. ඒ නිසා අද කල්ැතුවම රජමාලිගාවේ රජවාසලේ ගේට්ටු වහන්න කියන්න ඕන. රාජපුරුෂයන්ට අණ කළා. දැම්මම ගේට්ටු අසාපල්ලා. කවුරු එන්න ඇහුවත් හෙට උදේ වෙනකන් ගේට්ටු වරින්නේ නැහැ. ගේට්ටු ටික වැහුවා. වෙනදා ගේට්ටු වහන වෙලාවට කලින් මේ පුරුෂයා දුවගෙන ආවා කොහොම හරි. නමුත් එද්දි ගේට්ටු වහලා.
එතකොට මේ පුරුෂයා එහෙම්ම ඇදගෙන වැටුණා. අයියෝ එහෙනම් මම වෙනසුණා කියලා. මේ පුරුෂයා කියනවා මේ බලාපල්ලා. අද ගේට්ටු වහනවා කියන කාරණාවක් රජුරුව මට කිව්වේ නෑ. නමුත් මං එනකොට දොරටු වහලා. මං නවනීත මැටි අරගෙන ආවා කියන්නේ සත්‍යයක්. මං කඩුපුල් මල් ගෙනාවා කියන්නේ සත්‍යයක්. රජුරුව කල්ැතුව දොරටු වැහුවා. ඒ නිසායි මට සමීප වෙන්න බැරුව ගියේ. උඹලා මේකට සාක්කි. එහෙම කිව්වා. එහෙම කිව්වාට මොකද මේ පුරුෂයාගේ හිත බරයි. දැන් හෙට මොකින් මොකක් වෙයිද කියලා මොහුට සැකයි. මේ පුරුෂයා එහෙම්ම ගියේ භාග්‍යතුන් වහන්සේ ළඟට. හදවතට ගොඩාක් වේදනයි බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. රජුරු එදා රාත්‍රියේ දැන් බොහොම සන්තෝෂයෙන් රජුරු නිදා ගන්න ලැහැත්ති. රජුරුවන්ට හිතුවිල්ලක් තියෙනවා හෙට දවසේ අර සුන්දර ස්ත්‍රියගේ පුරුෂයාව මරලා දාලා ඇයව තමන් ළඟට ගන්න හැටි රජුරුවන්ට මැවෙනවා. චිත්ත රූප මවා යහනේ නිදි සුවයක් නැතුව දැන් නිින්දක් නෑනේ. රාග හිතුවිලි වලින් හිත පිච්චෙනවා. රාග හිතුවිලි හිත රජුරුවෝ හාන්සි වෙලා ඉන්නකොට රජුරුවන්ට එකපාර ඇහුණා සද්ද 4ක්. මුළු මාලිගාවම හෙල්ලුම් කාලා සද්ද 4ක් ඇහුණා. පළවෙනි සද්දේ තමයි දු කියලා ඇහුණා. රජුරුව උඩ ගිහිල්ලා නැගිට්ටේ. ඒ නැගිටලා දාඩිය දාගෙන ඉන්නකොට තව සද්දයක් ඇහුණා. ස කියලා ඇහුණා. ඊළඟ සද්දය ඇහුණා න කියලා. ඊළඟට සද්දයක් ඇහුණා සෝ කියලා. දු ස න සෝ කියන මේ වචන මේ අකුරු 4 මාලිගාවේ හෙල්ලුම් කන්ට ඇහුණා. ඒක පින්වතුනි මේ කතා පුවත බලනකොට තේරෙනවා මේ රජුරුවන්ගේ පිනට වෙච්ච දෙයක්. රජුව මහා බරපතල පාප කර්මයක් කරගන්න ගියපු අවස්ථාව මේකෙන් අවසන් වුණා. රජුරුවන්ට මේ වචන 4 ඇහුණා විතරයි. දැන් රජුරුවන්ට අර ඔක්කොම අමතක වෙලා ගියා. අර ස්ත්‍රී සම්බන්ධයෙන් තිබුණු හිතුවිලි, හෙට අර පුරුෂයාව මරන්න ඕන නේද කියන හිතුවිලි මේවා ඔක්කොම අමතක වෙලා. දැන් රජුරුවන්ට මහා බීතියක් හටගත්තා. මොනවාද මේ මාලිගාවේ හෙල්ලුම් කාලා ඇහිච්ච හඬවල්? රජුරුවෝ මේක ඊළඟ දවසේ උදෑසනම කියනවා රාජපුරෝහිතවරුන්ට. රාජපුරෝහිතවරු මේක කිව්වා බමුණන්ට. බමුණු රජුරුවන්ට කියනවා රජතුමනි මේ සද්ද 4 නම් බොහොම භයානකයි. ඔබතුමාට ඒ රාෂ්ටකයක්. මේකට යාගයක් කරන්න ඕන. හැම සත්තු జాතියෙම 500 මරන්න ඕන. මරලා ගිනි දෙවියන් පුදන්න ඕන කිව්වා. රජුරුව දැන් මහා යාගයකට ලැහැත්ති. සත්තු 1000 ගණන් මරන්න ලැහැත්ති. මල්ලිකා බිසව රජුරුවන්ගේ අගබිසව මේක දැක්කා. අගබිසව ඉක්මනට බුදුරජාණන් වහන්සේට පණිවිඩයක් යවුවා. ස්වාමීනි මෙන්න මෙහෙම මේ රාෂ්ටකයක් ලැබලා ආයේ කියලා අපේ මහරජුරුවෝ යාගයකට ලැහැත්ති කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ රජුරුවන්ව විහාරයට කැඳවනවා. රජුරුව පැමිණියාට පස්සේ රජුත් එක්ක බුදුරජාණන් වහන්සේ කතා කළා. භාග්‍යතුන් වහන්සේ අහනවා රජතුමනි දැන් මොකටද ඔය යාගේ? අනේ ස්වාමීනි මේන්න මෙහෙම රාජකෘත්‍ය ගැන මං එදා නිදියහනේ හාන්සි වෙලා ඊළඟ දවසේ රටේ දියුණුව වෙනුවෙන් කරන්න ඕනේ මොනවද කියලා හිතා හිටියේ. රජුරෝ කියනවා මං එසේ හිතා ඉද්දී ස්වාමීනි මට ඇහුණානේ මහා සද්ද 4ක්. දූස න සෝ කියලා මාලිගාවේ හෙල්ලුම් කරන සද්ද 4ක් ඇහුණා. ස්වාමීනි ඔය සද්ද 4ලුනේ මට ඒ රාෂ්ටකේ. ඒ හින්දා තමයි යාගේ කිව්වා. භාග්‍යතුන් වහන්සේ වදාළා රජතුමනි ඔතන ඔබට කිසිම උවදුරක් නැහැ. ඔබේ ජීවිතේට කිසි සම්බන්ධයක් නැති එකක් ඔබට ඔය ඇහුනේ.
රජතුමනි ඔක ඇත්ත කතාව දැනගන්න සතුටුද කියලා ඇහුවා. ඒතර රජුරුව භාග්‍යතුන් වහන්සේ කෙරෙහි මහා භාන්සිතින් කිව්වා අනේ ස්වාමීනි මගේ ජීවිතයට සම්බන්ධයක් නැත්තම් මට උවදුරකුත් නැත්තම් මට කිසි ප්‍රශ්නයක් නැහැ. මම කැමතියි ස්වාමීනි එතන ඇත්ත කතාව අහන්න. බුදුරජාන් වහන්සේ වදාලා ওই සිද්ධි මෙහෙම එකක්. ඈත අතීතේ කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ බරණැස යාළු සිටුවරු කීප දෙනෙක් හිටියා. ඒගොල්ලෝ යාළුවෝ මිත්‍රයෝ. ඒ යාළු සිටුවරු අතරින් ප්‍රධාන සිටුවරු 4 දෙනෙක් දවසක් එකතු වෙලා කතා බහක් කළා. ඒ කතා බහේදී උනේ මෙන්න මෙහෙම එකක්. අපි සිටුවරුනේ අපිට ගොඩාක් සල්ලි තියෙනවා. මහා ධනස්කන්ධයක් එකනේ අපි ජීවත් වෙන්නේ. මෙහෙම මහා සල්ලි භාගයක් තියෙන අපි මේ සල්ලි වලින් මොනවා කරන එකද හොඳ? ඔන්න කතා වෙච්ච දේ. මෙහෙම මහා සල්ලි භාගයක් තියෙන අපි මේ සල්ලි වලින් මොන වගේ දෙයක් කරන එකද හොඳ? එතකොට එක යාළුවෙක් කිව්වා අපි ගොඩාක් සල්ලි තියෙන එකේ මේ කාලේ භාග්‍යතුන් වහන්සේත් පහළ වෙලා ඉන්න එකේ අපි දන් දෙමු. සල්ලි වලින් පින් කරමු කිව්වා. එතකොට මෙතන හිටපු කෙනෙක් කිව්වා ඕන්න කිව්ව කතාවක්. මේ සල්ලි දන් දෙන්න. මේ සල්ලි වලින් පින් කරන්න. අපරාධනේ විනෝදයෙන් ගත කරන්න තියෙන ජීවිතේ. ඕක හරියන්නේ. ඕක හරියන්නේ බුදුරජාණන් වහන්සේට ඕන තරම් ලාභ තියෙනවා. මහා සංඝරත්නයටත් ඕන තරම් ලාභ තියෙනවා මේ අපි දෙන්න ඕනේ නැහැ කිව්වා. එතකොට අනිත් යාළුවා කියනවා හරි. අපි එනම් මෙහෙම කරමු. අපි මේ මුදල් වලින් දුගී මගී යාචකයන්ටවත් සලකමු. එතකොට තව මිත්‍රයෙක් කිව්වා ඕන්නේ කිව්ව කතාවක්. නිකන් දුගියන්ට මොකටද සල්ලි දෙන්නේ? අපි මේ සල්ලි වලින් විනෝදුනොත් නරකද? අපි හොඳට කමු. තියෙන මේ ඉහළම ගණන් වල තියෙන මත්පැන් ආදී අපි බොමු ඒවා රස විඳිමු. හොඳට නටමු. ලස්සන සුරූපී කාන්තාවෝ ගෙන්නගෙන ඇසුරු කරමු. අපි බොහොම විනෝදෙන් ජීවත් වෙමු. ඔය කතාව ස්ථිර වුණා. ඔය කතාවට හැමෝම ඒක නම් හරි ෂෝක් අදහස කියලා එකතු වුණා. එකතු වෙලා මේගොල්ලෝ ජීවිත කාලේ පුරාවටම කළේ කකා බිබී විනෝද වෙවි පව් කර කර වාසය කරන එක. බලන්න පින්වතුනි ධර්මය ඉස්මතු වෙනකොටම ධර්මය අතහැරියා. දැන් එතන හිටපු එක්කෙනෙක් කිව්වනේ අපි පින් කරමු. අපි කුසල් කරමු. අපි යහපතේ හැසිරෙමු කියන්නේ ඒ ධර්මය. ධර්මයේ ඉස්මතු වෙලා එනකොටම ධර්මයට පහර ගැහුවා. ඕක ඕනේ. එහෙම කරලා අධර්මයේ වැළඳගත්තා. අධර්මයේ වැළඳගෙන මේ 4 දෙනාම මරණින් මත්තේ නිරේ ගියා. නිරේ ගිහිල්ලා පිංගුතුනේ ඒ අය උපන්නේ ලෝකුඹු නිරේ. ලෝකුඹු නිරේ ලෝධිය කලයක මේ 4 දෙනාම පැහෙනවා. ශරීර පෙනගුලි වගේ. පැහි අවුරුදු 1000 ගාණක් යටට යනවා. යටට ගිහිල්ලා ලෝකුඹු නිරේ අඩිය වදිනවා. අඩිය වැදිලා ආයේ පැහි අවුරුදු ගාණක් උඩට එනවා. ඒ උඩට එන අතරේ එක්කෙනෙකුට මේ පැහෙන ශරීරය ඇතුව තමන්ගේ හිස උඩට දාන්න පුළුවන් වුණා. ඒ උඩට දානකොටම එයාට කියාගන්න කතන්දරයක් තිබුණා. දැන් මේ නිරේ ඉපදුනාට පස්සේ තියෙන එක ස්වභාවයක් තමයි තමන් කරගත්ත දේ පේනවා. තමන් ඇයි මේ පැහි විඳවන්නේ කියන එක පේනවා. දැන් හිතන්න පින්වතුනි අපේ හදවතට හිතා විඳවන්න හිතුවිල්ලක් ආවොත් එහෙම ඒ හිතුවිල්ල විඳවනකොට අපි දන්නේ නැද්ද ඇයි මේ විඳවන්නේ කියලා. අපි සමහරවිට අපිට හිතවත් හිටපු කෙනෙකුට අකටයුතුකමක් කළා. ඒ අකටයුතුකම නිසා එයා අපිත් එක්ක අමනාප වුණා. දැන් අපේ හිත අපිටම චෝදනා කරනවා උඹේ කරපු වැඩේ ගැලපෙන්නේ.
උඹ හිතවත් කෙනාට එහෙම කරපු එක සුදුසු නෑ කියලා ඔන්න හිත චෝදනා කරන්න පටන් ගන්නවා. හිත පිච්චෙනවා. හිත පිච්චෙනකොට ඇයි ඒ හිත පිච්චෙන්නේ කියන එක අපිට ප්‍රකටද අප්‍රකටද? අපිට ප්‍රකටයි. අපිට තේරෙනවා. මම මේ වැඩේ කරපු නිසා තමයි මගේ හිත පිච්චෙන්නේ. නිරිසතාට එහෙම දැනෙනවා. මම මේ නිරේ ඉපදිලා පිච්චෙන්නේ පැහින්නේ මම්ම කරගත්තු දේවල් නිසා. උඩට එනකොටම පින්වතුනේ ඔහු කියන්න උත්සාහ කළා ඔහුගේ කතාව. දුජ්ජීවිතං අජීවිම්හ යේ සන්තේන දදම් හසේ විජ්ජමානේසු භෝගේසු දීපං නාකම්ම අත්තනෝ. අපට දන් දෙන්න ඕන තරම් දේවල් තිබුණා. නමුත් පින් කරගත්තේ නෑ. දුස්සීල ජීවිතයක්ම ගෙව්වා. භෝග සම්පත්තියෙද්දී තමන්ට පිහිටක් කරගත්තේ නෑ. ඕක කියාගන්න ඕන වුණා. දුජ්ජීවිතම් කියලා කියාගන්න ඕන වුණාට ඒ ටික කියාගන්න කල්වත් උඩ ඉන්න බැරුව ගියා. දු කියලා කියනකොටම අවුරුදු 1000 ගානක් හදවතේ පැසවෙන එක කෑ ගහලා කියන්න ලැහැත් වෙනකොට දු කියද්දිම ගිලුණා. ඒ හඬ තමයි කියනවා හෙල්ලුම් කාලා ඇහුනේ. තමන්ට වැරදුනා කියන එක කිව්වේ. ඊට පස්සේ ඊළඟ එක්කෙනත් ඒ මොහොතේම ඊට ටිකක් පහුවෙලා ඊළඟ එක්කෙනා උඩ ආවා. එයා කියන්න උත්සාහ කළේ මෙන්න මේක. සට්ටිවස්ස සහස්සානි පරිපුන්නානි සබ්බසු නිරයේ පච්චමානං කදා අන්තෝ භවිස්සති. දැන් නිරයේ පැහෙන්ට අරගෙන සම්පූර්ණයෙන්ම අවුරුදු 60000ක් පෙරුණා. අයියෝ මේ දුක අවසන් වෙන්නේ කවදාද? එයාට කියන්න ඕනුනේ ඒක. නිරේ පැහි පැහි මේ වද වේදනාව විඳ අවුරුදු 60000කුත් ගත වුණා. කවද්ද මේ වදය ඉවර වෙන්නේ? කවද්ද මේ විපාකේ අවසන් වෙන්නේ? ඒක කියා ගන්න ඕන වුණා. හැබැයි සයන්න කියද්දි කියලා කියනකොටම ගිලී ගියා. අවුරුදු 60000ක් හිතේ තෙරපගෙන හිටපු එක කෑ ගහලා කියන්න ලැහැත් වෙනකොට මාලිගාවේ හෙල්ලුම් කාලා ඒක ඇහුණා. ඊළඟ එක්කෙනා ඊට සුළු මොහොතකට පස්සේ ආයෙ උඩ එනවා. තුන්වෙනියා නත්තියන්තෝ කුතෝ අන්තෝ න අන්තෝ පටි දිස්සති තදාහි පකතං පාපං මම තුයිහංච මාරිසා. අනේ දෙවියනේ නුඹත් මාත් යම් දවසක බොහෝ පව් කළානේ. මේ විපාකවල ඉවරයක් නෑනේ. කවද්ද ඉවර වෙන්නේ? මේකේ ඉවරයක් නම් පේන්නේ නෑ. මහා දුක් ඇති නිරේ ඉපදිලා විඳවනවා ඉවරයක් නෑ. ඒක තෙරපාගෙන හිටියා. කාලෙකට පස්සේ ගොඩ එනකොට පොඩ්ඩක් ඔළුව උඩට දාන්න ලැබිච්ච ගමන් ඒක කියන්න උත්සාහ කළා. ගාතාව කියන්ට ලැහැත්ති වුණාට නයන්න කියනකොට යට ගියා. ඒක තමයි හෙල්ලුම් කාලා ඇහුනේ. ඊළඟට අවසාන කෙනා මේ ලෝකුඹු නිරේ පැහෙන දියෙන් උඩට ඇවිල්ලා කිව්වේ මෙන්න මෙහෙම. සෝහං නූන ඊතෝ ගන්්වා යෝනින් ලද්ධාන මානුසින් වදඤ්ඤෝ සීල සම්පන්නෝ කාහාමි කුසලං බහුං. අනේ මං මෙතනින් බේරිලා ගිහින් මට ආයිමත් මනුස්ස ජීවිතයක් ලැබුණොතින් මං ළඟට ඇවිත් යමෙක් යමක් ඉල්ලනවා නම් මං ඒක ඉල්ලීමට සුදුස්සෙක් වෙනවා. මං සිල්වත් වෙනවා. මං බොහෝ කුසල් කරගන්නවා කියලා
ඔහුට කියන්න උවමනා වුණා. නමුත් සෝ කියන වචනේ කියනකොට සෝ කියන අකුර කියනකොට ආයෙ ගිලුණා. බලන්න බින්දුනේ සංසාරය. මේ තමයි සසර. බලන්නේ අවසානට කියපු කෙනා ඔහුට කියන්න ඕනුනේ මං යලි මනුස්ස ලෝකයකට ආවොත් දන් දෙන්නේ මේ පින් කරන්නේ මේ කුසල් කරන්නේ මේ. එතකොට මේගොල්ලෝ මනුස්ස ලෝකේ ඉන්නකොට දන් දෙන්න අවස්ථාව, පින් කරන්න අවස්ථාව, කුසල් කරන්න අවස්ථාව තිබ්බ අය වැරදුනා. වැරදිලා නිරේ වැටුණාට පස්සේ දැන් කියනවා මට ආයේ හම්බ වුණොත් අවස්ථාවක් මම මේකමයි කරන්නේ. බලන්න ධර්මයේ බැහැර කරලා පිහිට පිණිස යලිත් හොයන්නේ මොකද්ද? ධර්මයමයි. වෙන පිහිටන්නේ. වැරදුනාට පස්සේ තැවි මම නම් ධර්මයේම හැසිරෙනවා කියලා හිතනවා. නමුත් ධර්මයේ හැසිරෙන්න අවස්ථාව නැහැ. දුක්ඛිත නිරේ ඒකට කිසිම පසුබිමක් නැහැ. යහපත කරන්න පසුබිමක් නැහැ. කුසලයක් කරගන්න පසුබිමක් නැහැ. පිනක් අනුමෝදන් වෙන්නවත් පසුබිමක් නැහැ. දුක්ඛිත නිරේ ඉපදිලා. ඒ නිසා මේ අර්ථ හොඳට ජීවිතේට කාවද්ද ගන්න. මේ ජීවිත කාලය ඇතුලේ අපි නොඑක් දේ කර අපේ ජීවිතේ ගත කළත් අපි කරගත යුතුම දේ ධර්මයේ හැසිරීම බව හිස් මුදුනේම තියාගන්න. හදවත ඇතුලේම කොටා ගන්න. එය නොමැකී යන විදිහට ධර්මයේ හැසිරීමට වඩා වටින දෙයක් මේ ජීවිතේ තවත් ඇත්තේ නැහැ. කොයි කොදෙව්වක ඉඳලා හරි කොයි තැනක ඉඳලා හරි ධර්මයේ හැසිරෙන්න. ධර්මයේ හැසිරුණොත් අපි අපේ ජීවිතේට රැකවරණේ හදා ගන්නවා, යහපත හදා ගන්නවා. ධර්මයේ නොහැසිරුණොත් අපි මොන දේ කළත් ජීවිතේට යහපත, ජීවිතේට සුවය අපට හදා ගන්න බැරුව යනවා. බුදුරජාණන් වහන්සේ කොසල් රජුරවන්ට ඕම ඔය කාරණේ කිව්වා. කියලා කිව්ව රජතුමනි ඔබට සම්බන්ධයක් නැති දෙයක්. ඔබට සම්බන්ධයක් නැති දෙයක් හේතු කරගෙන ඔබ සංසාර ගමනට විශාල පාප කර්මයක පටලැවෙන්නයි මේ යන්නේ. අර අහිංසක සත්තුන්ව ඝාතනය කරලා ඔය කරන්ට යන යාගි නවත්තන්න කිව්වා. රජුරවන්ට මේ කතා පුවත කියනකොට දාඩිය දැම්මා. රජුරෝ ඉක්මනට රාජපුරුෂයන් අතේ පණිවිඩයක් යවනවා. අර සත්තුන්ව ලිහලා දමාපල්ලා. ඒ සත්තු නිදහසේ තනකොළ කන සත්තු තනකොළ කත්වා අනිත් සත්තු තම තමන්ගේ ආහාරගෙන සැපයටපත් වෙත්වා කියලා රජුරෝ කිව්වා. ඒ කියනවත් එක්කම රජුරවන්ට මතක් වුණා තමන් කරන්න හිටපු දුෂ්ට වැඩේ. රජුරවන්ට දැන් මැවිලා පේනවා තමන් බරපතල පාප කර්මික පටලැවෙන්න ගිහිල්ලා නූලෙන් බේරුණා නේද කියලා. තමන් මේ අන්සතු කාන්තාවක් අයිති කරගන්න උඩර වැට්ටියක් ගහලා ඒක සාර්ථකත්වයට පත් වුණා නේද කියලා සරාගී හිතින් සතුටු වෙවි හිටියේ. තමන් මහා වැරද්දක පටලැවෙන්න යනකොට නූලෙන් බේරුණා නේද කියලා රජුරුන්ට මතක් වෙලා දිග සුසුමක් කෙලලා බුදුරජාන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ රාත්‍රිය නම් පුදුමාකාර දීර්ඝ රාත්‍රියක් වුණා කිව්වා. මම මේ ගත කරපු රාත්‍රිය ගෙවි ගියපු රැය මට දීර්ඝ රාත්‍රියක් වුණා කිව්වා. ඒ රාගයෙන් හින්දා සරාගී හිතුවිලි හිත රජුරවන්ට නිදුසුවයක් ලැබුණේම නැහැ. නිදිසුව නැතුව රැය ගත කළේ. ඒ ඇස්සේ සද්ද හතරක් ඇහුණා. හොඳටම බය වුණා. බයට නිින්ද ගියේ නැහැ. එදා රැය දිගට දැනුණා. ඔතන වාඩි වෙලා ඉන්නවා අර පුරුෂයා. කඩුපුල් මල් නවනීත මැටි අරගෙන ආපු පුරුෂයා. ඒ පුරුෂයාත් එතනම පැත්තකින් ඉඳලා මේ වෙලාව මට කතා කරන්න සුදුසුයි කියලා දැනගෙන භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි අපේ මහරජුරුවන් වහන්සේට රැය ඊටාම දීර්ඝ වුණානේ. ස්වාමීනි මට ඕන් ඔය වගේමයි යොදුන දිග වුණේ. ස්වාමීනි මට මේ යොදුනක දුරත් කොච්චර දුරක්ද කියලා තේරුනේ ඊයේ තමයි කිව්වා. රජුරන් එතකොට කාරණේ කොහොම සිහිපත් වුණා.
රජුරෝ ඒක සම්පූර්ණයෙන්ම හිතින් අත්හැරියා. භාග්‍යතුන් වහන්සේ දැන් බලන්න මෙතන රජුරුවොත් ඇතැම් කරුණු කාරණා වහං කරනවා. රජුරුව තමන්ගේ හිතේ ඇතිවෙච්ච හිතවිලි මේවා මුකුත් භාග්‍යතුන් වහන්සේට කිව්වේ නැහැ. හැබැයි සියල්ල ශාස්ත්‍රඥ වහන්සේ දැන ඒ සියල්ල දන්නා සියල්ල දක්නා කාරුණික මුනිඳුන් මේන්න මේ ගාථාව වදාලා. මේ ගාථාව පින්වතුන්ලාටත් තිරේ දර්ශනය වෙනවා. ධම්මපදයේ බාල වර්ගයේ පළවෙනි ගාථා රත්නය අපි සජ්ජායනා කරමු. දීගා ජාගරතු රත්ති දීගං සන්තස්ස යෝජනං දීඝෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං නොනිදා නිදි වරනා විට දිගු වෙයි ඒ රැය ඔහු හට වෙහෙසින් ගමනක් යන විට යොදුනත් දිගමයි ඔහු හට සදහම් නොදකින කෙනාට අසත් පුරුෂ බාලයාට යන විට උපතින් උපතට සසරත් දිගමයි ඔහු හට. සද්ධර්මයේ නොදැන බාල භාවය තුල අසත් පුරුෂ භාවය තුල ඉපදෙමින් මැරෙමින් යන සංසාරේ ඊටාම දිගු වෙනවා. මේ බාල භාවය මේ අසත්පුරුෂ භාවය අපට නසා ගන්න තියෙන්නේ පිංගුතුනේ සද්ධර්මයේ තුලින්මයි. කලාතුරකින් ලෝකේ පහළ වෙන අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන සදහම් පදයට කෙනෙක් හිත පහදව ගන්නවා නම් ඒ ධර්මයේ සත්‍ය කියලා පිළිගන්නවා නම් ඒ සත්‍ය වූ ධර්මයේ මට පුළුවන් විදිහට හැසිරෙන්න ඕන කියලා යමෙක් හිතේ අදහසක් ඇති කර ගන්නවා නම් ආනේ කෙනාගේ ජීවිතේ බාල භාවය පහවී යනවා. ඒ කෙනාගේ ජීවිතේ සත්පුරුෂ ගුණ පිහිටන්න පටන් ගන්නවා. ඒ බඳු කෙනාට මේ සාංශාරික ගමනේ දුක්ඛන්දරාව නසන්ට අවකාශය ලැබෙනවා. එයාගේ සසර කෙටි වෙනවා. බලන්න බින්දුතුනේ මේ බුද්ධ ශාසනේ කොයිතරම්නම් මහා රහතුන් වැඩ සිටියාද අති දීර්ඝ සංසාර ගමන මේ ජීවිතින් අවසන් වෙන විදිහට කෙටි කරගත්ත. මාර්ගඵලලාභී උත්තමයෝ ගත්තාම ඒ මාර්ගඵලලාභී උතුමන් ඒකාන්ත වශයෙන් තවත් ජීවිත 7ක් ඇතුලේ තමන් නිවනින් සැනසෙනවා කියන තැනට තමන්ගේ සංසාර ගමන කෙටි කරගත්තානේ. එහින්දා මේ ලෝකේ මොන දේ ලැබුණත් සද්ධර්මයේ නොලැබීම කියලා කියන්නේ අපේ ජීවිතේට මහා අභාග්‍යයි. හැබැයි මේ ජීවිතේ මොන දේ නොලැබුණත් සද්ධර්මයේ ලැබුණා කියලා කියන්නේ ඒක තමයි ජීවිතේට භාග්‍යය. බුදුරජාණන් වහන්සේක අවස්ථාවක ආනන්ද මහතෙරුන් වහන්සේ සමග පිණ්ඩපාතේ වඩිද්දී පාර හරහා ගමන් කරමින් ඉන්නවා කඩිරැලක්. බුදුරජාණන් වහන්සේ මේ කඩිරැල දැක සිනහ පහල කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ විමසුවා ස්වාමීනි සිනහ පහල වෙන්න කරුණ කිම? ආනන්දය මේ කඩිරැලේ එකදු කඩියෙක්වත් නැහැ. සක්විති රජෙක් බවට පත් නොවූ ආනන්දය මේ පූලිමට යන කඩි හැමෝම සක්විති රජවරු වෙලා හිටියා. බලන්න එතකොට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබ්බ අය. එර්දි 4ක් තිබ්බ අය. සප්ත මාණික්‍ය රත්න වලට උරුමකම් කියපු අය. සිව් මහා දිවයිනටම අධිපතියෝ වෙලා හිටපු අය. දැන් කඩියෝ සංසාරය. සංසාර ගමනේ ස්වභාවය
සක්විති රජෙක් වුණාට පස්සේ ඒ තියෙන මහා සැප සම්පත් වලට ඒ සැප සම්පත් ගැන අද අපිට බණ පොත ඉගෙන ගන්න ලැබෙනවා. ඒ බණ පොත ඉගෙන ගන්නකොට උනත් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපේ මෙහෙම තියෙනවා නම් ඒක නොවේ සැපය කියලා. බලන්න ඒක නෙමෙයි සැපය. ඒක නෙමෙයි ජීවිතයේ යහපත. සක්විති රජවරු වෙච්ච අයත් කඩියෝ වෙලා ඉපදිලා පොළොමේ යනවා. ධර්මය අවබෝධ නොකරපු නිසා. ධර්මය අවබෝධ නොවීම නිසා. ධර්මය නොදැනීම නිසා. ඒ හින්දා පින්වතුනි අපිට ලැබිච්ච අවස්ථාව මේ ලැබුණු වාසනාව වචනයකින් කියන්න බෑ මෙච්චර වාසනාවක් කියලා. ඒ තරම්ම වාසනාවක් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ මුණ ගැසීම ධර්මය අහන්න ලැබෙන අවස්ථාවට කියන්නේ ෂණ සම්පත්තිය කියලා. ඒ ෂණ සම්පත්තිය අහිමි වෙන්න දෙන්න එපා. අපි උත්සාහවත් වෙන්න ඕන මේ මනුස්ස ජීවිතේ සද්ධර්මයේ දන්න අය බවට පත් වෙලා මේ විඳව යන සංසාර ගමනේ යම් නැවතීමක් පැත්තට අපේ ජීවිතේ හරව ගන්න. මේ ජීවිතේ අපිට හොඳට ධර්මයේ ගැන විශ්වාසය ඇති කරගන්න පුළුවන් වුණොත් පින්වතුනි අපිට අපේ ජීවිතේ සංසාර ගමනේ නැවැත්ම පැත්තට හරවා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපි හැමදෙනාට භාග්‍යතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ මුණ ගැහිච්චි මේ ජීවිතේ ධර්මයේ කෙරෙහි පහන්සිත ඇති කරගෙන මේ කතාබුව තහනකොට අපිට ඉගෙන ගන්න ලැබිච්ච බොහෝම වටින තරම් පින්වතුනේ අර සිටුවරු 4 දෙනා ධර්මයේ පෙනිපෙනී ධර්මයේ දැක ධර්මයේ කතා කර ධර්මයට තැන දුන්නේ. ඕවා වැඩක් නෑ. අපි විනෝදෙන් ඉමු කියලා ධර්මයේ බැහැර කරලා අධර්මයේ වෙලඳ ගත්තා. එතන තමයි වැරදිච්ච තැන. ඒ නිසා පින්වතුනි ඒ අයගේ කතා පුවත අහපු අපි ඒ වැරද්දට අපේ ජීවිතේ යොමු කරගන්න හොඳ නෑ. අපි ධර්මයට ගරු කරන්න ඕන. ධර්මයේ විශ්වාස කරන්න ඕන. ධර්මයේ පිළිගන්න ඕන. ටික නමුත් ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්න ඕන. අපි හැමදෙනාට බුදුරජාන් වහන්සේගේ සද්ධර්මයේ මුණ ගැහිච්ච මේ දුර්ලභ මනුස්ස ජීවිතේ සුවසේම ධම්මගේ හැසිරලා ජීවිතයට පිහිටක් පිළිසරණක් රැකවරණයක් සලසා ගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම දේශනාව තුලින් අපි රැස් කළා වූ සියලු පින් සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳුන් සතර වරම් දෙවිවරුන් සෙම්පති දෙවියන් සියලු බ්‍රහ්ම කායික දෙවිවරුන් අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුන් ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවිවරුන් පින් අනුමෝදන්ව දිව්‍ය සැපෙන් වැඩෙත්වා. ඒ දෙවියෝ අප හැම දෙනාට දෙවියන්ගේ සියලු ආරක්ෂාව සියලු ආශිර්වාදය නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. ගුරු දේවයන් වහන්සේට ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ උතුම් ධර්ම දානමේ පින්කම සිදු කරන අද දින ජන්මදිනය සමරන පින්වත් නිල්මිනී විජේසිංහ මහත්මියට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය රත්නත්‍රයේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ ආශිර්වාදය සැලසී නිදුක් නිරෝග සුවපත් භාවය වේවා. දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. එතුමිය කරන කියන රැකී ආරක්ෂා ආදී ජීවිතයේ සියලු කටයුතු කිසිම කරදරයකින් බාධාවකින් තොරව සුවසේ සාර්ථකව සිද්ධ කරගන්න අවකාශ සැදේවා. කල්යාණ මිත්‍ර ඇසුරේ තවදුරටත් සුවසේම පින් රැස් කරගන්න ලැබේවා. සුවසේම ධම්මග දියුණු කරගන්න ලැබේවා. තමන්ගේ ජීවිතයට තවත් බොහෝ පින් රැස් කරගෙන ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා. නිල්මිනී විජේසිංහ මහත්මියගේ නමින්
මිය පරලොවයන්ට යෙදුනා වූ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන්ව හැමදිනාගේ පරලෝ ජීවිත සැපයටම පත්වෙත්වා අපගේ ඥාතීන්ට දුක්ඛිත සසර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින්පෙත් අනුමෝදනා සිදු කරන්න. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ධර්ම දානයේ සිදු කරන ඩුබායිහි පදිංචි පින්වත් නිල්මිණී විජේසිංහ මහත්මියටත් පවුලේ සෑම සියලු දෙනාටත් ඥාතීන්ටත් හිතමිතුරන් සියලු දෙනාටත් එක ලෙසම අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ජීවිතේ කරන කියන රැකී ආරක්ෂා ආදී දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට ලැබෙත්වා. කල්යාණ මිත්‍ර ඇසුර ලැබමින් සුවසේ ජීවිතවලට පින් රැස් කරගන්නට ඒ හැම දිනාට වාසනාව ලැබෙත්වා. ධර්ම දානයේ සිද්ධ කරන පින්වතුන්ලා මූලිකව බලාපොරොත්තු වෙන පරිදි මේ ගෞතම සාසනය තුලම ධර්මාවබෝධයෙන් සැනසීම පිණිස ඒකාන්ත වශයෙන්ම මේ ධර්ම දානමේ පින හේතු වාසනා වෙත්වා. ධර්ම දානයේ සිදු කරපු පින්වතුන්ලා හැම දිනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට ශ්‍රද්ධා රූප වාහිනී ලක්විරු ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් ධර්මයේ ශ්‍රවණය කළා වූ සුපින්වත් ඔබ හැම දෙනාටත් ධර්මයේ කෙරෙහි ගෞරව සිත් පහන් සිත් තව තවත් ඇති කරගෙන බුදුරජාන් වහන්සේගේ ධර්මය තමන්ගේ ජීවිතයට මනමින් ගලපාගෙන ටික ටික නමුත් ධම්මගේ හැසිරිලා ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම දරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.